වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනෝමදස්සිස්ස අපරේන සම්බුද්ධෝ දීපදුත්තමෝ පදුමෝ නාම නාමේන අසමෝ අපටි පුංගලෝති. හැම දිනෙකටම තෙරුවන් සරණයි. පින්වත්නි, අද දවසේ මේ විදිහට දවසක් මුළුල්ලේ මහා කුසලයක නියැලිලා දවසක් මුළුල්ලේ මහා නී කුසල කර්ම තෝගයක් රැස් කරගෙන ඒ රැස් කරගන්න ලැබුණු සියලු කුසල ශක්තියන්ගේ නිමාවක් විදිහට අද දවසේ මේ සීල සමාදානමේ වැඩසටහනේ නිමාවක් විදිහට සිල් පාරණය කිරීමට සූදානම් සිටින පින්වත්නි, අද දවස මුළුල්ලේ ඔබට අහන්න දකින්න හම්බෙන්නේ නැති නොඑක් බුදුවරුන්ගේ චරිත කතා, නොඑක් බුදුවරුන්ගේ දිනචර්යාවේ ගෙවිච්ච හැටි, නොඑක් බුදුවරුන්ගේ ඒ බුදුවරුන්ට හිටපු අග්‍රෝපස්ථායකයන් ගැන මේ ආදී කොටගත් මේ බුදුවරුන්ගේ කතා පුවත් ඔබට අද උදෑසන සිට අහන්න දකින්න හම්බෙන්නේ නැති මගේ පින්වත්නි, ඔබට මේ අද උදෑසන ඉඳලා අහන්න හම්බුනේ කවුරුත් මේ ලෝකේ හිටපු සාමාන්‍ය නිකන් මිනිස්සෙක්ගේ කතා පුවතක් නෙමෙයි. අද දවස මුළුල්ලේම ඔබට අහන්න දකින්න හම්බුනේ මේ ලෝකේ වැඩ සිටපු අති උත්තරීතර උත්තමයන්න් වහන්සේලාගේ කතා පුවත්. මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම උත්තමයන්න් වහන්සේ නමකගේ කතා පුවත්. මගේ පින්වත්නි, ඔබ නිකමට හිතලා බලන්න, ඔබ කොච්චරනම් මේ ලෝකේ වාසනාවන්ත වෙලා ඇද්ද? ඔබ කොච්චරනම් මේ ලෝකේ පින් රැස් කරලා ඇද්ද පහුගිය ජීවිතවල මෙවැනි උත්තමයන්න් වහන්සේලාගේ කතා පුවත් මේ විදිහට අහලා බැලලා දැනගන්නවත්, මෙවැනි අසිරිමත් කතා පුවත් මේ විදිහට අහලා බැලලා දැනගන්න ඔබ ඔබේ ජීවිතේ කොච්චරනම් කුසල් කරලා ඇද්ද? ඔබ ඔබේ ජීවිතේ කොච්චරනම් වාසනාවන්ත වෙලා ඇද්ද කියලා නිකමට කල්පනා කරලා බලන්න. මොකද මගේ පින්වත් ඔබට මේ අහන්න හම්බුනේ එහා පැත්තේ රටක හිටපු, එහා පැත්තේ රටක ඉන්න, මුහුණෙන් එහා පැත්තේ කොහෙවත් ජීවත් වෙන යම්කිසි මිනිස්සෙක් ගැන නෙමෙයි. මේ මනුස්ස ලෝකෙම ඉපදිලා හැබැයි උත්තරී මනුස්ස ගුණධර්ම තිබුණ බෝධිසත්වයන් වහන්සේලාගේ කතා පුවත්. ඒ උත්තරීතර බුදුරජාණන් වහන්සේලාගේ කතා පුවත්. මගේ පින්වත්නි, ඔබට මෙවැනි කතා පුවත් ඇහෙද්දී ඔබ හිතනවා සමහර වෙලාවල් වල අපි දකිනවා මේ බුදුරජාණන් වහන්සේලාගේ උප්පත්තිය ඉඳන් ගත්තාම, බුදුරජාණන් වහන්සේලා මව් කුසට පහළ වෙන තැන ඉඳන් ගත්තාම මගේ පින්වත්නි සම්පූර්ණ ඒ බුද්ධ චරිතයම හරිම ආශ්චර්යමත්, හරිම සුන්දරණීයයි. මිනිස්සුන්ගේ අහන දකින මිනිස්සුන්ගේ පවා හිත් ශ්‍රද්ධාවේ රඳන සුළුයි. මගේ පින්වත්නි, ඒකට හේතුව තමයි උන්වහන්සේ උපදිද්දි පවා, උන්වහන්සේ මේ ලෝකයට පහළ වෙද්දි පවා, බුද්ධත්වයට පත් වෙද්දි පවා, මව් කුසට පිළිසින ගන්න අවස්ථාවේදී පවා මගේ පින්වත්නි මේ ලෝකය කම්පා වෙනවා. මේ ලෝකය පවා සතුටු වෙනවා. මගේ පින්වත් ඒ විතරක් නෙමෙයි, මේ මුළු ලෝකෙම ඒකාලෝක වෙනවා. මේ ආදී කොටගත්ත මගේ පින්වත්නි හරි සුන්දර දේවල් මේ ලෝකේ සිද්ධ වෙනවා. මේ ලෝකේ වෙන කිසිම දවසක සිදු නොවිච්ච දේවල් මේ ලෝකේ සිද්ධ වෙනවා. මේ කරුණු කාරණා ඔබට ඇහෙද්දී, මේ කරුණු කාරණා ඔබට අහන්න දකින්න හම්බෙද්දී මගේ පින්වත්නි ඔබට හිතෙනවා මේව හරිම සුරංගනා කතා වගේ. අද ලෝකයට මේව කොහෙත්ම ගැලපෙන්නේ නැහැනේ. මගේ පින්වත්නි, අද ලෝකයට මේව නොගැලපෙන්න හේතුව
අද ලෝකේ සඳහන් කරනවා මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේලා අවුරුදු 100ට වඩා ආයුෂ බහැපු කාලෙක ආයුෂ පහත මට්ටමක තියෙන කාලෙක බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ඇයි? මගේ පින්වත්නි ඒ කාලෙට මිනිස්සු මගේ පින්වත්නි ප්‍රඥාවට කැමති වෙන්නේ නැහැ. ප්‍රඥාවට නැමෙන්නේ ප්‍රඥා මට්ටමට නැඹුරු වෙන්නේ ප්‍රඥාවට හුරු ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට නැඹුරු වෙන්නේ මගේ පින්වත්නි හරිම කලාතුරකින්. බලන්න අද සමාජයේ වුණත් මොකද අද සමාජයේ වුණත් මිනිස්සු මගේ පින්වත්නි ප්‍රඥාවට නැඹුරු වෙච්ච දේශනාවක් අහන්න බර වෙනවට වඩා මගේ පින්වත්නි සමහර විට ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා වුණත් කවුරු වුණත් ප්‍රඥාව පැත්තට කතා බහ කරනවට වඩා ප්‍රඥාව පැත්තට ටිකක් හොයනවට වඩා මගේ පින්වත් අද ලෝකේ වුණත් නිකන් බොහෝ දුරට හොයන්නේ එක්ක කොහේ හරි රටක වෙච්ච උපදූපයක් නැත්නම් මේ ලංකාව කියන රට ඇතුලේ වෙච්ච උපදූපයක් මේ වගේ මොකක් හරි දෙයක් ගැන කතා කරන දෙයක් තමයි මිනිස්සු හොයන්න හදන්නේ. හැබැයි මගේ පින්වත්නි එයාට අතීතයේ වැඩ සිටපු උතුමන් වහන්සේලාගේ ඒ උතුමන් වහන්සේලා මේ ලෝකේ ජීවමාන වැඩ සිටපු කාලේ මිනිස්සු මෙහෙම නැහැ. ඒ මිනිස්සු ප්‍රඥා මූලික වෙච්ච කතාවල් හරිම කැමති. ප්‍රඥා මූලික වෙච්ච කතාවල් හරිම ප්‍රියයි. මගේ පින්වත්නි ඒ නිසා උන්වහන්සේට කිසිම අමාරුවක් වුණේ නැහැ. සමහර විට මගේ පින්වත්නි අද සමාජයේ ඉන්න මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු උන්වහන්සේ පාරමිතා පුරපු හැටි මේ ජාතක කතාවල සඳහන් වෙන විදිහට උන්වහන්සේගේ ජීවිතේ පාරමීදම් පුරපු හැටි මගේ පින්වත්නි ඔබට සමහර විට අහන්න දකින්න හම්බුණා නම් ඔබ සමහර විට මේව විශ්වාස කරන එකකුත් නැහැ. මොකද අද බලන්න අද සමාජයේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවේ ඒ සිදුවෙච්ච අසිරිමත් සිදුවීම් පවා ඔබට දැනෙන්නේ සුරංගනා කතා විදිහට. ඔබට දැනෙන්නේ හරිම නිකන් ඔබට මේ ලෝකයේ මවාපාන දෙයක් විදිහට. හැබැයි මගේ පින්වත්නි මීට බොහොම කාලයකට කලින් ඇත්තට මේ දේවල් සිද්ධ වුණා. ස්වාමීන් වහන්සේ කොහොමද එහෙම සිද්ධ වුණාමයි කියලා කියන්නේ. මගේ පින්වත්නි බුද්ධ ආදී උත්තමයන්න් වහන්සේලා කියන්නේ හරිම ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා කවදත් ඒක මගේ පින්වත්නි බුදු කෙනෙක් ලෝකෙට පහළ නොවිච්ච කාලෙක පහළ වෙච්ච කාලෙක ඒක එහෙම ભેදයක් නෑ. කොයි කාලෙත් මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේලා කියන්නේ හරිම ශ්‍රේෂ්ඨයි. හරිම සුන්දරණීයයි. හරිම අසිරිමත් උත්තමයන්න් වහන්සේලා. ඉතින් මගේ පින්වත්නි එහෙම උතුමන් වහන්සේ නමක් මේ ලෝකේ එවැනි ගුණවන්ත උතුමන් වහන්සේ නමක් එවැනි ධර්මයක් දේශනා කරන්නට යෙදුණු උතුමන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ හරිම කලාතුරකින්. අංක 1. එවැනි උතුමන් වහන්සේ නමක් ලෝකේ කලාතුරකින් පහළ වෙන්න පුළුවන් නම් මගේ පින්වත් වෙන මුකුත් කාරණා එපා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්න පුළුවන් නම් මිනිස්සෙකුට පාරමිතා පුරලා බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් නම් මගේ පින්වත් මේ මුළු ලෝකෙම ඒකාලෝක වුණා. ඒ භාණ්ඩයන්හි ස්වන් වාදනය වෙන්න පටන් ගත්තා කියන දේවල් ආශ්චර්යයක්ද? මොකද ඔබ මම පය ගහලා ජීවත් වෙන මේ ලෝකයේහි මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමකට බුද්ධත්වයේ ලබා දෙන්න තරම් ශක්තිමත් භාවයක් තිබුණා නම් අනික් දේවල් ගැන කවර කතාවද? අනිත් කාරණාව තමයි මගේ පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න දුණු ධර්මය කොච්චර ප්‍රඥා මූලිකද? බුදුරජාණන් වහන්සේ විසින් ඒ ධර්මයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේට කොහොම ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද? මගේ පින්වත්නි ඒ උතුමන් වහන්සේට ඔබට මට හිතා ගන්න බැරි ප්‍රඥාවක් තිබුණා කියන්නේ ඒ උතුමන් වහන්සේට ඔබට මට නිකන් දැනගන්නවත් බැරි නිකන් හීනියටවත් අඩුම නින්දෙදි දකින් හීනකින්වත් හිතා ගන්න බැරි විදිහේ ප්‍රඥා මට්ටමක් උන්වහන්සේට තිබුණා කියන තැනම මගේ පින්වත්නි එහෙම ප්‍රඥා මට්ටමක් උන්වහන්සේට තිබුණා නම් මගේ පින්වත්නි උන්වහන්සේගේ රූප කායවත් අපිට හිතා ගන්න බැරි නම් ප්‍රඥාව ගැන කවර කතාවද? එහෙම ප්‍රඥාවක් තිබ්බ උන්වහන්සේ මේ ලෝකයට පහළ වෙද්දී මගේ පින්වත්නි මේ ලෝකයට දරාගන්නේ කොහොමද? මෙච්චර මේ කාමයන්ගේ ඇල්ල ගැල්ල හිටපු මිනිස්සුන්ගේ බර පොළොව දරාගෙන හිටපු පොළව මගේ පින්වත්නි කොහොමද? එහෙම කාමයන්ගෙන් වෙන්නුණු ස්වභාව ඇති උත්තරී මනුෂ්‍ය ධර්ම ගුණ ඇති ඒ උත්තමයන්න් වහන්සේ නමගේ උප්පත්තිය දරාගන්නේ. ඒ වගේ වෙලාවට එවැනි අසිරිමත් සිදුවීම් සිද්ධ වෙන එක අහන්න දෙයක්ද? මගේ පින්වත් ඊළඟ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ නමක් විසින් මගේ පින්වත්නි මේ අද මට බුද්ධත්වයට පත් වෙන්න ඕනි කියලා හිතලා රජමාලිගයෙන් අභිනිෂ්ක්‍රමණය කරලා මගේ පින්වත්නි ගිහිල්ලි වල අද ඔන්න බුදු වුණා නෙමෙයි.
එහෙම වෙච්ච බුද්ධත්වයක් නෙමෙයි උන්වහන්සේට උරුම වෙලා තිබ්බේ. මගේ පින්වත්නි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගත්තොත් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමිතා දම් සම්පූර්ණ කරලා බොහොම අමාරුවෙන් බොහොම වේදනාකාරී දුක් ගැට දරාගෙන මගේ පින්වත්නි එකම අරමුණකින් නිකන් අද බුද්ධත්වයට පත් වෙන්න කියලා හිතලා හෙට අතපය ගලවලා දන් දෙන්න වුණාම Tamanගේ දූ දරුවන් දන් දෙන්න වුණාම මගේ පින්වත්නි Tamanගේ දූ දරුවන් දන් දෙන්න වුණාම මගේ පින්වත්නි හිතුවේ නෑ බුදුරජාණන් වහන්සේ අනේ මට බුද්ධත්වයට පත් වෙන්න බෑ වගේ. අනේ එක්කෝ මේක හරිම අමාරු වැඩක්. මෙහෙම හිතපස්සට ඇද්දේ නෑ බෝධිසත්වයන් වහන්සේ නමක්ගේ කවමදාකවත්. බෝධිසත්වයන් වහන්සේ නමක්ගේ හිත බුද්ධත්වයේ වෙනුවෙන් එකම එල්ලේ මගේ පින්වත්නි සඳහන් කරන බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්ව අවදීයේදී මගේ පින්වත්නි ලෝක සත්‍යය නිවනවා බලන්න. ලෝක සත්‍යව නිවන්න පුළුවන් ඔබට. හැබැයි ඔබ විසින් පුංචි කැපකිරීමක් කරන්න ඕනේ තමයි ලෝක සත්‍යය වෙනුවෙන් කල්ප ගණනාවක් නිරයකට පැනලා ඒ නිරේ පැහෙන්න ඕනේ. ඒ ලෝධියේ පැහෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්ව අවදීයේදී ඒ බෝධිසත්වයන් වහන්සේට ආයාචනාවක් කරොත් මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ඒ අපායට පයින්නේ දෙපාරක් හිතන්නේ නැහැ ලෝක සත්‍යය වෙනුවෙන්. බෝධිසත්වයන් වහන්සේ නමක් අපායට පයින්නේ දෙපාරක් හිතන්නේ නැහැ මේ ලෝක සත්‍යය වෙනුවෙන්. එච්චර කැපකිරීමක් කරපු එච්චර Tamanගේ ඉලක්කය වෙනුවෙන් එච්චර සාධාරණයක් ඉෂ්ට කරපු උතුමන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙද්දී Tamanගේ අතපය ගලවලා දුන්න උතුමන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙද්දී Tamanගේ හිස ගලවලා දුන්න උතුමන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙද්දී මේ පින්වත්නි මේ ලෝකේ ආශ්චර්යමත් කරුණු සිද්ධ වෙනවා කියන එක ඔබට මට පුදුමයක්ද? ඔබට මට පුදුමයට කාරණාවක්ද? මගේ පින්වත්නි මතක තියාගන්න. එවැනි උතුමන් වහන්සේලා පහළ වෙද්දී මේ ලෝකයේ නෙමෙයි මේ ලෝකේ පමණක් නෙමෙයි මගේ පින්වත්නි දසදහසක් ලෝක ධාතුවටම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නම් ආඥාව පැතිරෙනවා කියනවා. බලන්න මගේ පින්වත්නි ඒ උතුමන් වහන්සේලා එච්චරට ආශ්චර්යමත්. ඒ උතුමන් වහන්සේලා එච්චර සුන්දරණීය උතුමන් වහන්සේලාගේ ලෝකයට පහළ වීම පවා බලන්න මගේ පින්වත්නි නිසා ඔබට මට තව දුරටත් මෙවැනි කතා සුරංගනා කතා වෙනවා නම් මගේ පින්වත්නි ඒක ඒ බෝධිසත්වයන් වහන්සේලාට කිසිම පාඩුවක්වත් ඒ බුදුරජාණන් වහන්සේලාට කිසිම පාඩුවක්වත් නෙමෙයි. ඒ අසිරිමත් කතා වලින් ඔබට ඔබේ ජීවිතයට ගන්න තියෙන දේවල් ටික ඔබට අතහැරේවි. ඔබට ඔබේ ජීවිතයට ගාව ගන්න තියෙන දේවල් ටික ඔබට අතහැරේවි. එහෙම වුණොත් ඒකේ පාඩුව සිද්ධ වෙන්නේ ඔබටමයි. ඒකේ පාඩුව ඉඳලා ගන්න වෙන්නේ ඔබටමයි. මගේ පින්වත්නි අද දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ අද උදෑසන සිට ඔබට අහන්න දකින්න හම්බුණා වගේ මගේ පින්වත්නි ලෝකයට පහළ වෙච්ච අසිරිමත් හරිම ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ නමක්ගේ කතා පුවතක්. ඒ තමයි මගේ පින්වත්නි පදුම බුදුරජාණන් වහන්සේ අනෝම දස්සිස් අපරේන සම්බුද්ධෝ දීප දුත්තමෝ පදුමෝ නාම නාමේන අසමෝ අපටි පුද්ගලෝ අසමෝ අපිට පුද්ගල වූ මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. අනෝම දස්සි බුදුරජාණන් වහන්සේට කලින් භවෙහි අනෝම දස්සි බුදුරජාණන් වහන්සේට පෙර අවදියේ මගේ පින්වත්නි පහළ වෙනවා. පදුම කියලා හරි උත්තරීතර බුදුරජාණන් වහන්සේ නමක්. මගේ පින්වත්නි බුදුරු කවදත් කරුණා මූලිකයිමයි. බුදුරු කවදත් ප්‍රඥා මූලිකයිමයි. එනිසා මගේ පින්වත්නි උන්වහන්සේලාගෙන් ලෝකයට සිදුවෙන යහපත ගැන උන්වහන්සේලාගෙන් මේ ලෝකයට ලැබෙන දායාදය ගැන උන්වහන්සේලාගෙන් මේ ලෝකයට ලැබෙන පණිවිඩය ගැන ඔබට නැවත නැවතත් කියන්න අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේලාගෙන් ලෝකයට ලැබිච්ච පණිවිඩය අද වන විටත් සමාජයේ නොඅඩුව ඔබට අහන්න දකින්න හම්බ වෙනවා. ඒ උන්වහන්සේලා ලෝකයට පහළ වෙලා ඒ දේශනා කරන්න දුණු ධර්ම පරියායන් අද වෙනකොට මේ ලෝකයේ ඕනේ තැනක අහන්න දකින්න හම්බ වෙනවා. මේ ලෝකයෙන් පිළිගත් දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි. මගේ පින්වත්නි ඔය යම් ශාස්ත්‍රවරු යදාගත්තු මිනිස්සු යම් දාර්ශනිකයෝ යදාගත්තු මිනිස්සු මගේ පින්වත් මිනිස්සු වැඳන් පුදන් ඉන්න මිනිස්සු සමහර විට දේවත්වයේ තබාගෙන සලකන මිනිස්සු දැන් බලන්න නිගණ්ඨ මේ පිරිස් මගේ පින්වත් මේ නිගණ්ඨ පිරිස් ඒ කාලේදී මිනිස්සුන්ට ධර්මයේ දේශනා කරනවා වගේ මිනිස්සුන්ට ගිහිල්ලා මිනිස්සු පූජා කරන දන්පැන් වළඳන්න යෙදුනේ. දැන් හිතමුකෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දාන ගෙදරකට වඩිනවා නම් ඒ වඩින්නේ මගේ පින්වත්නි තමන්ගේ කුස පුරවා ගැනීම අපේක්ෂාවෙන් විතරක් නෙමෙයි.
Tamanට ප්‍රතිපත්තිය පුරා ගැනීමට අවශ්‍ය දන්පැන් ආදී සිව්පසේ ලබා ගැනීමටත් එක අරමුණක්. හැබැයි ඒකට විතරක්ම නෙමෙයි. මගේ පින්වත් උන්වහන්සේ ආරණ්‍යයටලා හිටියොත් සමහර විට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සමහර විට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සමහර විට ආරණ්‍යයට වෙලා හිටියොත් මගේ පින්වත් උන්වහන්සේලාට දානින් කිසිම අඩුපාඩුවක් නැහැ වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා යම් නිවසකට වඩිනවා නම් දානයකට ඒ වඩින්නේ වෙන කිසිම අරමුණක් නිසා නෙමෙයි. මේ මිනිස්සුන්ට අනුග්‍රහ කිරීම පිණිස. මොකද මිනිස්සුන්ට මෙවැනි අරමුණක් මෙවැනි කුසල ශක්තියක් සම්පාදනය කර ගැනීම නිදහස ලැබෙන හරිම කලාතුරකින්නේ. අන්න ඒ නිසා මගේ පින්වත් මේ ගිහි පින්වතුන්ට මගේ පින්වත් සාමාන්‍යයෙන් ඒ ගිහි පින්වතුන් ගැන අනුකම්පා කරලා ස්වාමීන් වහන්සේලා ගෙදර දාන ගෙදරකට පාව වැඩම කරනවා වුණාට මගේ පින්වත් මේ නිගණ්ඨ පිරිස් එහෙම උනේ නැහැ. නිගණ්ඨ පිරිස් සිව්පසයේ පැත්තේ නැහිලා. සිව්පසය ලබා ගැනීමේ චේතනාවෙන් විතරක් මට දාන ටිකක් එනවා නම් මට මේ පරිස්කාර ලැබෙනවා නම් ඒකයි මගේ පින්වත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේට සිව්පසෙන් අප උපස්ථාන කරන්න ගත්තට පස්සේ මිනිස්සු මොකද කරේ? නිගණ්ඨ පිරිස් මොකද කරේ? මගේ පින්වත් බුදුරජාණන් වහන්සේ අභූතෙන් චෝදනා නැගුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එක වෙලාවක දේශනා කරන අභූතවාදී නිරයන් උපේති. මේ ආදි වශයෙන් නිගණ්ඨයන්ට තමයි මේ දේශනා කරන්නේ. නිගණ්ඨයන්ට තමයි මේ පහර ගහන්නේ. මොකද මගේ පින්වත්නි සිව්පසය ලැබෙන්න ගත්තට පස්සේ Tamanට පෙර ලැබිච්ච සිව්පසය නොලැබෙන්න පටන් ගත්තට පස්සේ නිගණ්ඨයන්ට ඊර්ෂ්‍යා හිතිලා නිගණ්ඨ අභූතෙන් චෝදනා කරන්න පටන් ගත්ත බුද්ධ ආදී උත්තමයන්න් වහන්සේ අතුළු ශ්‍රාවක සංඝයාට. මෙන්න මේ නිසා මගේ පින්වත්නි නිගණ්ඨ පිරිස් ආදී කොටගත් මිනිස්සු මේ ලෝකේ සමහර විට ධර්මයේ දේශනා කරන්නේ මේ ලෝකයාට යම් සේවයක් කරනවාසේ පෙනී සිටින්නේ ලාභ අපේක්ෂාවෙන් එක්ක නැත්තම් Tamanට මිනිසුන්ගේ සත්කාර සම්මාන අපේක්ෂාවෙන් මේ ආදී දෙයකින්. හැබැයි මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ Tamanට ලාභ අපේක්ෂාවෙන් නෙමෙයි. Tamanට භවභෝග අපේක්ෂාවෙන් නෙමෙයි. Tamanට සිටුමැදුරු අපේක්ෂාවෙන්. Tamanට රජමැදුරු අපේක්ෂාවෙන්. මගේ පින්වත්නි අද කාලේ සාමාන්‍ය රටක රජ කුමාරයෙක්ට නැති සැපයක්, රජ කුමාරයෙක්ට නැති සුවයක් එකල ඒ උත්තමයන්න් වහන්සේලාට තිබුණානේ. ගිහි ජීවිත ගත්තා. මගේ පින්වත් සීත කාලයට වෙනම මාලිගයක්, උෂ්ණ කාලයට වෙනම මාලිගයක්, වසන්ත කාලයට වෙනම මාලිගයක්. තව පිය රජතුමන්ලත් එක්ක ඒ ආදී වශයෙන් මගේ පින්වත්නි ඒ උතුමන් වහන්සේලාට භවභෝගින් අඩුවක් තිබුණේ නැහැ. උන්වහන්සේලා ඒ නිසා ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ. මිනිස්සුන්ට බණපදයක් කියන්න යෙදුනේ මගේ පින්වත්නි මේ ලෝකේ ලාභ අපේක්ෂාවෙන්වත්. උන්වහන්සේලාට මේ ලෝකේ වෙන යම් කිසිම දෙයක් අපේක්ෂාවෙන් නෙමෙයි. ඉතින් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාට පුරුදු කරන්න යෙදුනොත් ඒ මාර්ගය. අදටත් නිවැරදි බුද්ධ ශ්‍රාවකයෝ ධර්මයේ දේශනා කරන නිවැරදි බුද්ධ ශ්‍රාවකයෝ මගේ පින්වත් ධර්මයේ දේශනා කරන්නේ ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන්වත් වෙන කිසිම ලාභ අපේක්ෂාවෙන්වත් මේ දේවල් වලට නෙමෙයි. මිනිස්සුන්ට බණපදයක් කියනවා කියන චේතනාව. ඉතින් මගේ පින්වත් මිනිස්සුන්ට බණපදයක් කියනවා කියලා මේ ලෝකෙට පහළ වෙච්ච උත්තමයන්න් වහන්සේත් පදුම් බුදුරජාණන් වහන්සේ මගේ පින්වත්නි මේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණේ මුරුත නම් බෝධියක් ගාව කියලා සඳහන් කරනවා. උන්වහන්සේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ පදුම් බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලබන්නේ අසමා කියලා දේවියකට දාව, අසමා කියලා දේවියකටත් අසම කියන රජ කෙනෙකුටත් දාව තමයි මේ උතුමන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ. මේ ලෝකයට උප්පත්තිය ලබන්නේ අපි දන්නවා, අපි යමෝ දන්නවා උන්වහන්සේ මේ ලෝකයට පහළ වෙද්දී පස්මහා බැලුම් බලලා කාලේ දීපේ දේශේ කුලේ මම ආදී මේ දේවල් බලලා අද උදේ ඉඳන් ඔබට හොඳට දැනගන්න ලැබෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වීමට පෙර මෙනෙහි කරලා බලන්නේ මොනවද? ලෝකෙට පහළ වෙච්ච ගමන් ඉස්සල්ලාම මොනවද මෙනෙහි කරලා බලන්නේ? ඊට සබීත සිංහනාද කරේ කොහොමද? ඔබ දන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනවා කොහොමද? අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝක මේ ආදී වශයෙන් මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේලා විසින් සාමාන්‍ය හැම බුදු කෙනෙක්ටම පොදු වෙච්ච කාරණා තියෙනවා මේ ලෝකේ. මේ කාරණා සියල්ල මේ බුදුරජාණන් වහන්සේ සිදු කරගෙන මගේ පින්වත්නි නිසි කලවයස එළඹුණාට පස්සේ මේ උත්තමයන්න් වහන්සේ විවාහයක් කරගන්න මේ උත්තමයන්න් වහන්සේ විවාහ කරගන්න උත්තරා කියලා දේවියක්ව මගේ පින්වත්නි මේ උත්තරා දේවියටත් මේ බෝධිසත්වයන් වහන්සේටත් දාව රම්ම කියලා පුත්‍රයෙක් උපදිනවා. දැන් අපි ගත්තොත් මේ අපි ජීවත් වෙන මේ බුද්ධ ශාසනය, ගෞතම බුද්ධ ශාසනය
සාමාන්‍ය ගත්තොත් අපි බුදුරජාණන් වහන්සේ විවාහ කරගන්න යෙදුනේ උන්වහන්සේ වෙනුවෙන් ඒ පාරමිතා පුරාගෙන ආපු ඒ උත්තමාවිය යශෝදරා දේවිය. ඒ ඇතුළු කොටගත් යශෝදරා දේවියටත් අපි සිද්ධාර්ථ කුමාරයාටත් දා ඉපදුනා. රාහුල නම් කුමාරයෙක්. මේ වගේ මගේ පින්වත්නි පදුම බුදුරජාණන් වහන්සේ පදුම කුමාරයා බුද්ධත්වයට පත් වෙන්න කලින් තමන්ගේ බෝසත් කාලේ කියන්නේ තමන් මේ ලෝකෙ ඉපදුනාට පස්සේ බුද්ධත්වයට පත් වෙන අවසාන ආත්ම භාවයේහි උත්තරා නම් මේ තමන් වෙනුවෙන් පාරමිතා පුරාගෙන ආපු තමන් බුද්ධත්වයට පත් වෙනකල් තමන්ගේ පිටිපස්සෙන් හෙවණල්ලක් වගේ හිටපු ඒ උත්තමාවිය උත්තරා දේවියව විවාහ කරගන්නවා. ඊට පස්සේ උන්වහන්සේට රම්ම කියලා පුත් කුමාරයෙක් ඉපදෙන අපේ රාහුල කුමාරයා වගේ මගේ පින්වත්නි අපේ මේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාව හරිම ඉක්මනින් පිරිනිවන් පෑවට ඒ කියන්නේ මගේ පින්වත්නි දැන් ගත්තොත් වැරදි රට අහගන්න එපා. මොකද ගත්තොත් දැන් මේ රම්ම මගේ පින්වත් දැන් මේ පදුම් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ මේ ලෝකයට පහළ වෙන කාලේ ඒ බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ගත කරලා තියෙන අවුරුදු 10000ක්. ඒතර බලන්න අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පරිනිර්වාණය කරන තෙක්වත් ඒ තරම් අවශ්‍ය තිබ්බේ නැහැ. බලන්න මේ පදුම් බුදුරජාණන් වහන්සේ අවුරුදු 10000ක් තමන්ගේ ජීවිතය ගත කරලා තමන්ගේ පුත් කුමාරයා ඉපදුනාට පස්සේ මගේ පින්වත්නි ධර්මතාවයක් විදිහට වගේ තමන්ගේ පුත් කුමාරයා ඉපදිච්ච දවසේ මගේ පින්වත්නි අබිනිෂ්ක්‍රමණය කරනවා. අබිනිෂ්ක්‍රමණය කරලා මුරුත කියන බෝධින් වහන්සේ නම අභිහිසට ගිහිල්ලා මුරුත බෝධින් වහන්සේ අභිහිස මගේ පින්වත්නි දසමරක් මරසෙන් යටත් කරගෙන දසමරක් මාර සේනාව පරාජය කරගෙන දසමරක් මරු සේනග පරදවාගෙන මගේ පින්වත් මේ ලෝකයට පහළ වෙනවා බුදුරජාණන් වහන්සේ නමක් විදිහට. මේ ලෝකයට පහළ වෙච්ච තවත් බුදුරජාණන් වහන්සේ නමක් කියන ගොඩට අයිති වෙනවා එදා. මගේ පින්වත්නි මේ උත්තමයන්න් වහන්සේ ගාවත් මගේ පින්වත්නි අපේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ගාව තිබුණා වගේම ඒ මහත් ගුණස්කන්ධය ගැබ් වෙලා තිබුණා. මොකද බුදුවරු කවදත් පෙර බුදුවරුන්ගේ සිරිත් බලලා පෙර බුදුවරුන් කරන්න දුණු දේවල් බලලා මේ ආදි වශයෙන් තමයි බුදුවරු සාමාන්‍යයෙන් වැඩක් කරොත් කරන්නේ. යම් කිසි දෙයක් ශික්ෂාපදයක් පැනුවොත් මේ ආදි හැම දෙයක්ම බලලා උන්වහන්සේලා ශික්ෂාපදයක් වුණත් පනවන්නේ. මේ තමයි බුදුවරු. මගේ පින්වත් මේ බුදුවරයන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේලා ගැන ඔබට අහන්න දකින්න හම්බෙද්දී කොච්චර ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබට මේ බුදුරජාණන් වහන්සේ කියන සුන්දර චරිතයට වඩා බුදුරජාණන් වහන්සේ කියන ගෞරවනීය චෛත්‍ය බුදුරජාණන් වහන්සේ කියලා කියන ඒ උත්තරීතර චරිතය ඔබට එලිපෙහෙලි කරලා දෙන්න බොහොම උත්සාහයක් දරනවා. හැබැයි මගේ පින්වත්නි අවාසනාවකට ඔබ කුඩා කාලයේ දහම් පාසල් වලදී ඔබ කුඩා කාලයේ ඔබේ පාසලේ අච්චු පොතෙන් කියවලා බුදුරජාණන් වහන්සේ ගැන දැනගත්ත ටික කියන්නේ මගේ පින්වත්නි ටිකක්වත් දැන නොගත්ත තරම්. එච්චරට පුංචි කොටසෙන් බුදුරජාණන් වහන්සේ කියන ගාම්භීරතර චරිතය මයින්න හදනවා. ඒ බුදුරජාණන් වහන්සේ කියන ගාම්භීර චරිතය දකින්න හදනවා. මගේ පින්වත්නි ඔබට කොච්චර මේ ගැන පැහැදිලි කරලා දෙන්න හැදුවත් ඔබ ලේසියට ඔබ කලින් පෙර පුරුදු කරගන්නට යෙදුණු විදිහටම තමයි බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ කවුද? ඒ බුදුරජාණන් වහන්සේ කියන උත්තමයන්න් වහන්සේ කවුද කියලා දකින්නේ මගේ පින්වත්නි හොයන්නේ ඔබ පුංචි කාලේ ඔබට අහන්න දකින්න හම්බෙච්ච ඔබේ කිරියම්මලා ඔබේ අම්මලා තාත්තලා පන්සලට සිල් ගන්න ගිහිල්ලා ඇවිල්ලි ඉවරලා ඔබට හාමුදුරුවෝ කියපු කතා ටික කියලා ඒ වගේ දැකගත්ත බුදුහාමුදුරුවෝ උදාහරණයක් විදිහට ගත්තොත් මගේ පින්වත් බුදුරජාණන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගත්තොත් ඔබ බුදුරජාණන් වහන්සේ කියද්දී ඔබට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ පටාචාරාවට උදව් කරා. බුදුරජාණන් වහන්සේ විසින් අඟුලිමාල දමනය කරා. බුදුරජාණන් වහන්සේ විසින් මේ පුද්ගලයන්ට පිහිට වුණා. චුල්ලපන්තකට පිහිට වුණා. සෝපාකට පිහිට වුණා. සුනීත් මේ ආදි උත්තමයන්න් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් පිහිට වුණා. හැබැයි මගේ පින්වත්නි ඔබ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ නමක්ව මැනගත්තට ඔබ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ නමක්ව දැකගත්තට මගේ පින්වත්නි ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුද්ධ පුත්‍රයෙක් මේ ලෝකේ ජීවත් වෙද්දී
තමන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ කියන ගාම්භීර චරිතය අවබෝධ කරගන්න හරි වෙනස් විදිහකට. මොකද මගේ පින්වත්නි මේකට කාරණාවක් තියෙනවා. ඒ තමයි මේකට තියෙන හේතුව තමයි සමහර විට ඔබ මේ ශාසනය දිහා බලන්නේ බුදුරජාණන් වහන්සේ කියන ගාම්භීර චරිතය දිහා බලන්නේ. දැන් අපි ගමු උදාහරණයක් විදිහට යම්කිසි කෙනෙක් ජීවත් වෙන ගෙදර මිනිස්සු ගෙදර ඇතුළින් නම් මේ මනුස්සයාගේ හැටි දන්නව හොඳටම. මොන දේ කිව්වත් මොන දේ මිනිස්සු කිව්වත් ගෙදර ජීවත් වෙන මිනිස්සුયો ඒ මනුස්සයාගේ හැටි හොඳට දන්නවා. හැබැයි ගෙදරින් එළියේ ඉඳගෙන ඒ මිනිස්සු ගෙදර ගැන හිතද්දී සමහර විට ගෙදර ගැන වැරදියට වටහා ගන්න පුළුවන්. මොනවද? මේ ගෙදර හරියට පෞල් ප්‍රශ්න තියෙනවා. මේ ගෙදර මිනිස්සුන්ට මේ ප්‍රශ්න තියෙනවා කියන නිගමනය කරන්න යද්දී සමහර විට එළියේ ජීවත් වෙන මිනිස්සුන්ට මේ ගෙදර ඇත්ත තත්ත්වය ගැන වටහා ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මේ ගෙදර ඇතුලේ ජීවත් වෙන මිනිස්සු දන්නවා මේ ගෙදර තියෙන ඇත්තම තත්ත්වය. මේ ගෙදර පෞල් ප්‍රශ්න වැඩිද? මේ ගෙදර පෞල් ප්‍රශ්න අඩුද? මේ ආදී ඇත්තම තත්ත්වය දන්නේ මේ ගෙදර ඇතුලේ ජීවත් වෙන අය. හැබැයි මගේ පින්වත්නි ඔබ මේ ගෙදරින් එළියේ ඉඳන් මේ ගෙදර ඇතුලේ දිහා හිතන මිනිස්සු විදිහට මේ ගෙදර ඇතුලේ ගැන කල්පනා කරන මිනිස්සු විදිහට මගේ පින්වත්නි ඔබට සමහර විට බුදුරජාණන් වහන්සේ කියන ගාම්භීර චරිතය දැයෙන්නේ නැතුව ඇති. හැබැයි මේ ගෙදර ඇතුලේ ඉඳන් මේ ගෙදර දිහා බලන උත්තමයන්න් වහන්සේලා විදිහට උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාට මුළුමනින්ම බුද්ධ චරිතය අවබෝධ නොවුනත් මුළුමනින්ම බුද්ධ චරිතය අවබෝධ කරගන්න නොහැකි වුණත් මගේ පින්වත්නි කවදාකවත් සඳහන් කරනවා බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ නමක් ගුණ මෙනෙහි කරන්න ගත්තොත් ගුණ දේශනා කරන්න පටන් ගත්තොත් අපි වගේ මේ බුදුරජාණන් වහන්සේලා අපිට වඩා වේගයෙන් වචන හසුරවනවා. මේ ආදී ලෙස බුදුරජාණන් වහන්සේගේ ගුණ දේශනා කරන්න පටන් ගත්තොත් මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අවශ්‍ය ඉවර වෙලා ඇටකටු දිරාගෙන බිමට වැටේවි. ඒත් මගේ පින්වත්නි බුදුගුණ නම් කියලා ඉවර කරගන්න බැරි වෙයි කියලා. මේ බලන්න මගේ පින්වත්නි. ඒ නිසා කවදාකවත් මේ ගෙදර ඇතුලේ ජීවත් වුණයි කියලා මේ ශාසනය ඇතුලට ඇවිල්ලා හිටියයි කියලා බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ගුණස්කන්ධය දැක ගන්න අපිට බෑ. හැබැයි මගේ පින්වත්නි ඔබ දකින්නේ යම් තාක්ද ඊට සාපේක්ෂව බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා හඳුනාගත් පිරිසක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මගේ පින්වත්නි ඔබ බුදුරජාණන් වහන්සේව දකින්නේ ඔබ පුංචි කාලේ ඔබට අහන්න දකින්න හම්බෙච්ච කතා පුවතකින් හරි ඔබට අබ්බේ අච්චු පොතේ තිබ්බ විදිහට හරි නැත්නම් මගේ පින්වත්නි ගාථා රත්නයන්හි සඳහන් නැහැ. කියන්නේ දැන් අපි ගත්තොත් ඔබට කටරම හුරු ගාථාවක් ඔබට ඇහිලම් මතක හිටිච්ච ගාථාවක් පුංචි කාලේ ඔබ කවදාවත් ඉසිවිතෝ භගවා කියන ගාථාව පාඩම් කරලා නැහැ. ඔබට ඇහිල මතක හිටිච්ච ගාථාවක්. ඉතින් මගේ පින්වත්නි මේ ලෙස මෙච්චර ඇහිල මතක හිටිච්ච ගාථාවන් පරිදි ඔබ බුදුරජාණන් වහන්සේ පුංචි කාලේ ඉඳන් දැක්කට ඔබ කවුරු හරි කලාකරුවෙක්ගේ කලාමය සංකල්පයක් තුලින් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දැක්කට මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිපදින සංඝයා විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපදින මිනිස්සු විදිහට බුදුරජාණන් වහන්සේගේ දිහා බලන්නේ කොහොමද? සෝ ධම්මං පස්සති සෝ මං පස්සති බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ධර්මයේ දැක්කොත් යමි ඒ පුද්ගලයා මාව දැක්කා වගේ සමානයි. ඒ පුද්ගලයා මාව දැක්කා වෙනවා. නැත්තම් මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ පිළිමයක් දිහා බැලුවොත් ඒ පුද්ගලයා මාව බැලුවා වගේ සමානයි. පිළිමයකට වැන්දොත් මගේ පින්වත්නි මේවා හැල්ලුවට ලක් කරනව නෙමෙයි. මේ සංස්කෘතිය හැල්ලුවට ලක් කරනව නෙමෙයි. ඔබ උද්දේශිකයි කියලා හිතාගෙන හරි උද්දේශික ලෙස පිළි අරගෙන පිළිම වහන්සේ නමකට චෛත්‍යරාජන් වහන්සේ නමකට වන්දනා කරන එක හරිම වටිනවා. හැබැයි මගේ පින්වත්නි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන ඒ ගාම්භීරතර චරිතය ඔබේ කලාකරුවෙක්ගේ සංකල්පය තුලින් මයින් හදන්න එපා. ඔබේ ගාම්භීරතර චරිතය කලාකරුවෙක්ගේ සංකල්පය තුලින් හිතන්න හදන්න එපා. මොකද මගේ පින්වත්නි ඒ වගේ පුංචි දෙයකට මම හිතන්නේ කවදාකවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය කැටි කර ගන්න ඔබට කවදාකවත් පුළුවන් වෙයි කියලා. මොකද ඒ යම් කලාකරුවෙක්ගේ සංකල්පයක්. ඒ කලාකරුවෝ පිළිමේ නිමවන්නේ ඒ කලාකරුවගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන නිච්චරුවකට. මගේ පින්වත්නි හැබැයි ඒ කලාකරුවගේ සිත ඇති රුවක් අඹලා ඒ කලාකරුවගේ රුව ලෝකයට පෙන්වුවාට පස්සේ මේ මුළු ලෝක සත්‍යයම ඒ රුව අඹලා ඒ උද්දේශික ගණන්වංශ නමක් විදිහට උද්දේශික විදිහට ඒක පිළි අරන් ඉන්නවා. ඉතින් ඒ මානෙන් ඒ කෝණයෙන් බුදුරජාණන් වහන්සේ මයින්න ගියොත් මගේ පින්වත් ඔබේ චරිතයට කරන අපරාධයක්.
මොකද මේ චරිතය තුල ඊට වඩා දේවල් ගැප් වෙලා තියෙනවා. හැබැයි මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියපු විදිහට ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින ඒ ධර්මතාවයන් තුලින් බුදුරජාණන් වහන්සේ දිහා දකින පුද්ගලයාට මගේ පින්වත්නි බුද්ධ චරිතය කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා හරි ලාවට හරි නිකන් හරියට කවුරු හරි කෙනෙක් කඩ වීදියක් ගාවින් ඇවිදන් යද්දී කඩයක් ගාවින් ඇවිදන් යද්දී ඒ කඩේ ඇතුලේ වැඩ කරන මිනිස්සු කතා බහ කරපු දේවල් ලාවට කන වැකීගෙන යනවා වගේ හරි බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ කවුද කියලා දැනගන්න පුළුවන් වෙවි ලාවට හරි. මගේ පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ධර්මයේ තුලින් බුදුදහම දකින ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව අවබෝධ කරගන්න පුද්ගලයාටත් එවන් ස්වල්පයක් නම් අවබෝධ වෙන්නේ බුදුගුණ තුලින්. මගේ පින්වතුන් නිකමට හිතන්න යම් කලාකරුවෙක්ගේ සංකල්පයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න යන ඔබ වැන්නෙකුට කොහොමනම් බුදුරජාණන් වහන්සේ කියන චරිතය අවබෝධ වෙන්නද? මගේ පින්වත්නි මුලින්ම ඔබ මේ ශාසනය තුල බොහෝ දේවල් අවබෝධ කරගත යුතු නැහැ. ඔබ මුලින්ම අවබෝධ කරගන්න මොකක්ද? බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ කවුද? ඒ උත්තමයන්න් වහන්සේ තුල ගැප් වෙලා තිබ්බ ගුණකන්ද මොනවද? ඒ උත්තමයන්න් වහන්සේලාගේ ජීවිත කතා තුල අපිට ගන්න තිබ්බ ආදර්ශයන් මොනවද? මේ දේවල් ගැන මන අවබෝධයක් මුලින්ම ඇති කරගන්න. මගේ පින්වත්නි ඊට පස්සේ ඔබට පුළුවන් ඒ උත්තමයන්න් වහන්සේ විසින් දේශනා කරන්න දුණු ධර්මය අවබෝධ කරගන්න. මගේ පින්වත් මම කලින් සඳහන් කරා ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දකින්න. මේ වගේ කතාවක්. ඔබට දෙන්න පුළුවන් කොහොමද සාන ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්නේ? අපි දැන් ගත්තොත් බුදු පිළිම වහන්සේ නමක් ගත්තොත් අනේ මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අඹපු පිළිම වහන්සේ නමක් නේ කියලා ශ්‍රද්ධාවෙන් හරි ඒ පිළිම වහන්සේට වන්දනා කර හැකියි. හැබැයි අපි කොහොමද ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දකින්නේ? මගේ පින්වත්නි ඔබ බුදුරජාණන් වහන්සේ නමට වන්දනා කරද්දී කවදාවත් මේ වගේ දෙයක් ඔබට හිතලා තියෙනවද බලන්න. ඔබට හිතලා තියෙනවද අනේ මේ බුදුරජාණන් වහන්සේ අනේ මේ මම වන්දනා කරන්නේ මට මේ සිත ගැන කියලා දුන්න. මේ සිත් හා චෛතසික සම්ප්‍රයෝගන හැටි කියලා දුන්න. මේ එක් සිතක් ගියාට නිරුද්ධ වුණාට පස්සේ අලි අලිත් සිත් ඇති වෙන හැටි කියලා දුන්න. ඒ වගේම මේ ලෝකේ ඉපදෙන මැරෙන සත්‍යයගේ ඒ සිත් පරම්පරා ගත වෙන විදිය ගැන මට කියලා දුන්න. මේ ඉපදෙන මැරෙන සත්‍යයට මොකක්ද වෙන්නේ? මේ ඉපදෙන මැරෙන සත්‍යයට ලෝකේ වෙන දේ ගැන කියලා දුන්න. මේ ඉපදෙන මැරෙන සත්‍යය යලි යලිත් ඉපදෙනවානේ යන ඒවල් මට කියලා දුන්න. මේ උතුමන් වහන්සේට මම වන්දනා කරන්නේ. මේ උතුමන් වහන්සේ නැති වෙන්න අද මම කොහෙද? මේ උතුමන් වහන්සේ නැති වෙන්න අද මට මෙවන් ධර්මතාවයක් ඇහෙයිද? මේ උතුමන් වහන්සේ නැති වෙන්න මට මෙවන් පණිවිඩයක් ඇහෙයිද? මේ වගේ දෙයක් ඇසුරෙන් ඔබ කවදාවත් බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරලා තියෙනවද? මේ වගේ දෙයක් ඇසුරෙන් ඔබ කවදාවත් බුදුරජාණන් වහන්සේව දැකලා තියෙනවද? මගේ පින්වත් දැකලා තියෙනවා නම් හරිම වටිනවා. හරිම සතුටට කාරණාවක්. මොකද මගේ පින්වත්නි අදටත් ලෝකේ ප්‍රඥාව මෙච්චර අඩු වීගෙන යන ලෝකයක ප්‍රඥාවන්තයන් එහෙනම් තාමත් ලෝකේ වැඩ ඉන්නවා. ඔබේ හිතට එකක කල්පනා කරලා බලන්න. ඔබට කවමදාකවත් බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා, බුදු පිළිම වහන්සේ නමක් උදෙසා පිළියෙල කරපු දෙයක් බුදු පිළිම වහන්සේ නමක් ඉදිරියේ තැන්පත් කරලා වන්දනාමාන කරද්දී ඔබට කවදාකවත් ඔබට යම්කිසි දවසක සතුට සිතක් ඇති වෙලා තියෙනවද මේ ආකාරයට? කොහොමද? මම පෙර සඳහන් කරපු විදිහට අනේ මේ මගේ ගැලවුම් කාර්යයන් මේ මාව මේ සසරෙන් මුදවපු කෙනානේ වැරදි ට්‍රැක් එක දුවපු මාව හරි ට්‍රැක් එක තියලා මේ පාරේ දුවන්න කියලා ඇඟිල්ල දික් කරලා පෙන්නපු කෙනානේ මෙහෙම හිතලා කවදාවත් වැඳලා තියෙනවද? වන්දනාමාන කරලා තියෙනවද? පෑන් ටිකක් පූජා කරලා තියෙනවද? දාන වේලක් සකසලා බුද්ධ පූජාවක් ලෙස පූජා කරලා තියෙනවද? මට මේ ධර්මයේ කියලා දුන්න උතුමන් වහන්සේනේ මේ උතුමන් වහන්සේ නැති වෙන්න මම අද කොහෙද? මේ ලෝක සත්‍යයද කොහෙද? මේ ආදී ලෙස මගේ පින්වත් උන්වහන්සේ දේශනා කරන්න යෙදුණු ධර්මයට ඒ උන්වහන්සේ දේශනා කරන්න යෙදුණු ධර්ම පරියායන් වලට මගේ පින්වත්නි ගරු උපහාරයක් ලෙස කළගුණ සැලකීමක් ලෙස කවදාකවත් ඔබ වන්දනාමාන කරලා තියෙනවද? මගේ පින්වත්නි ඔබ බුදු පිළිම වහන්සේ නමක් දිහා අනේ මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඇවිච්ච පිළිම වහන්සේ නමක් මේ කියලා බලන එකද වැඩිපුරම ඔබට ශ්‍රද්ධාවක් උපදින්නේ? නැත්නම් ඔබ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරද්දී දැන් ඔබ දැකලා අපි දකිනවා සමහර මිනිස්සු මගේ පින්වත්නි මේක උඩින් විතරක් හිතලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ගැඹුරුත් හිතන්න ඕන. සමහර මිනිස්සු අපි දකිනවා දැන් ඔය පොදු ස්ථාන අපි ගත්තොත් මහා සෑය ගාවට අපි ගියාට පස්සේ
අර සමහර මැති ඇමති වරුන් ඡන්ද කාලෙට වැඳගෙන ඉන්නේ යම්සේද ඒ වගේ අත් දෙක එකතු කරගෙන ආයුබෝවන් කියන සැරසෙන මිනිස්සු වගේ මගේ පින්වත් මහසෑය ගාවට ඇවිල්ලා හිටගෙනම කොන්ද අඟල් දෙක තුනක් පාත් කරලා නැමිලා ආයි කෙලින් වෙලා කරන වන්දනාව. ඒ වගේම අපි දකින්නවා තව මිනිස්සු ඉන්නවා පසක පිටවල වඳිනවා. හැබැයි මගේ පින්වත්නි බිමට පාත් වෙලා කෙලින් වුණා වගේ තප්පර දෙකක් තුනක් ඇතුළත වන්දනාමාන කරලත් ඉවරයි. අපිට හිතා ගන්න බෑ කොහොමද මේ මිනිස්සු මෙච්චර ඉක්මනට බුදුරජාණන් වහන්සේ ගුණස්කන්ධයක් මෙනෙහි කරේ කියලා. එක්කෝ මේ මිනිස්සුන්ට මොකක් හරි විශේෂ හැකියාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය එච්චර ඉක්මනින් මෙනෙහි කරන්න. නැත්තම් මේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ කවුද කියලා නිවැරදිව මෙනෙහි කරන්නේ. මතක තියාගන්න ඔබ වන්දනාමාන කරද්දී ඔබ නිකන් අඩුම ඔබට මං හිතන්නේ අනේ මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවෙච්ච මහා සෑයනේ. අනේ මේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් ඉදිවෙච්ච පිළිම වහන්සේ නමක් නේ කියන සංඥාවත් ඔබට තියෙනවා ඇති කියලා. මගේ පින්වත්නි ඔබට අඩුම ඒ සංඥාවක් නැතිකොට ඔබ කොහින්ද මගේ පින්වත්නි ඔබේ ජීවිතය එකතු කරගන්නේ? මේ මට මේ ධර්මතාවයන් කියලා දුන්න. මට මේ ධර්මතාවයන් ඔළුවට වට්ටපු මේ උතුමන් වහන්සේන් මේ තමන් විසින් අවබෝධ කරගන්න ලැබුණු මේ උතුමන් වහන්සේ විසින් අවබෝධ කරගන්න ලැබුණු ධර්මයක් මට කියලා දුන්නේ. මේ ලෝකේ තිබ්බ දහමක් නෙමෙයිනේ මට කියලා දුන්නේ. මේ ලෝකේ මිනිස්සු අවබෝධ කරගෙන තිබුණු දහමක් නෙමෙයිනේ මට කියලා දුන්නේ. මේ උතුමන් වහන්සේ මේක මට අවබෝධ කරලා කියලා දුන්නේ කියන සංඥාවෙන් යුතුව ඒ හැඟීමෙන් යුතුව මේ වචනයකට දෙක කරන්නේ නෙමෙයි මගේ පින්වත්. දැන් අද මේ ටික අහලා අනේ මේ ස්වාමීන් වහන්සේ කිව්වනේ වන්දනාමාන කරන විදිහක් කියලා. ටක් ගාලා කොලයක් අරගෙන ඒ කොලේ මේ වන්දනාමාන කරන වචන ටික වචනින් වචන අනේ මේ මට මේ දේවල් කියලා දුන්න උතුමන් වහන්සේනේ. මෙහෙම කොලයක ලියාගෙන ගිහිල්ලා එහෙම වන්දනා කරන එක නෙමෙයි. හැබැයි එහෙම වන්දනා කරන එක නෙමෙයි. ඔබ ඔබේ සිත තුළින් ඒ හැඟීමට සමවැදිලා ඒ හැඟීම ගැන ජීවිතේට එකතු කරගෙන ඒ හැඟීම ඔබේ වන්දනාවට එකතු කරගත්තොත් මගේ පින්වත්නි අන්න නියම බුද්ධ වන්දනාව. නැත්තම් මගේ පින්වත්නි ඒකයි ඔබ අහලා ඇති ස්වාමීන් වහන්සේලා විසින් යම් යම් වෙලාවට දේශනා කරනවා. ගාථා 1000ක් කිව්වත් වැඩක් නැහැ. ඒවා නිවැරදිව තේරුම් දැනගෙන ඒවා සජ්ජායනා කරන්නේ නැත්තම් කියලායි. මගේ පින්වත් ඔබ නිකන් ගිරව් ටික වගේ ඔහේ කියවලා එනවා. ඒ ගාථා ටික කියන ගමන් ඔබ කල්පනා කරන්නේ අපි දකිනවා ඒ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියද්දී මගේ පින්වත්නි ඔබ මැටි පිළිම වහන්සේ නමකට පූජාව තිබ්බට මගේ පින්වත් බුදුරජාණන් වහන්සේ විසින් ආනිසංස දක්වලා තියෙන්නේ බුද්ධ පූජාවේ මෙවැනි ආනිසංස තියෙනවා කියලා ආනිසංස දක්වලා තියෙන්නේ මැටි ගොඩකට දාන පූජා කරන එකේ නෙමෙයි බුදුරජාණන් වහන්සේට දාන පූජා කරන එකේ. මගේ පින්වත්නි ඔබ ඒ වෙලාවට බුද්ධ පූජාව තියෙන ලාවට අපි දකිනවා සමහර මිනිස්සු වැඳගෙන ඉන්නවා මගේ පින්වත්නි දෙවියන්ට හා මල්ගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමුයි කියලා ඒ ගාතාවන් සජ්ජායනා කරන වෙලාවටත් මුලින්ම වැඳගත්ත විදිහට මොහේ වැඳගෙන කල්පනා කරනවා. සමහර විට මේ මිනිස්සු කල්පනා කරනවා ඇති ගෙදර ළමයි ඉස්කෝලේ ගියාද දන්නේ ළමයි පන්ති ගියාද දන්නේ මේ ආදී දේවල් ප්‍රශ්න කල්පනා කරනවා ඇති. සමහර විට මේ මිනිස්සු කල්පනා කරනවා ඇති අද දානෙන් මගේ අඩුපාඩුවක් වුණාද? අද දානෙන් මගේ ඇති මොකක් හරි වැරද්දක් වුණාද කියලා එහෙම කල්පනා කරනවත් ඇති. සමහර විට මිනිස්සු කල්පනා කරනවා ඇති අද මගේ ශ්‍රද්ධාවෙන් මොකක් හරි අඩුවක් වුණාද? අද මගේ ප්‍රඥාවෙන් මොකක් හරි අඩුවක් වුණාද කියලා කල්පනා කරනවා ඇති. සමහර විට මිනිස්සු කල්පනා කරනවා ඇති අපි දකිනවා මම ඇවිල්ලා කියනවා බුද්ධ වන්දනා ඉවරලා ඇවිල්ලා කියනවා නේ ස්වාමීන් වහන්සේ මම කල්පනා කරගෙන හිටියේ දාන ටිකට ඉලව පැනලක් දන්නේ නැහැ කියලා. දාන ටික ඇවිල්ලා ඉලවටවත් කාලා ගිහිල්ලාද දන්නේ නැහැ කියලා. මගේ පින්වත්නි ඔබ මොන ප්‍රඥා මූලික දේ මේ වෙලාවට කල්පනා කරත් මගේ පින්වත් ඒ ඔබ බුද්ධ වන්දනාව කරන වෙලාව. ඒ ඔබ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා දන් පැන් පූජා කරන වෙලාව. මගේ පින්වත්නි මේ වෙලාවේදී ඔබට වෙන කිසිම දෙයක් වැඩක් නැහැ. ඔබ මේ ලෝකේ ඔබට මේ ධර්මතාවයෙන් කියලා දුන්න උත්තරයන් වහන්සේට ගරු උපහාර කරන වෙලාවේ ඒක උන්වහන්සේට කළගුණ දක්වන වෙලාව. මගේ පින්වත් උන්වහන්සේට කළගුණ දක්වනවා කියලා ඔබ දානයක් මානයක් පූජා කරා කියලා ඒක ඔබ හිතන්න එපා. ඒක සෑහීමකට පස්සේ කියලා උන්වහන්සේට කළගුණ දැක්වීම. හැබැයි උන්වහන්සේ කරපු කැපකිරීමට උන්වහන්සේ අපිට වෙන කරන්න දෙයක් නෑ. අපි මොනවා කියලා කරන්න දුන්නාද? අපි උන්වහන්සේට ධර්මයේ දේශනා කරන්න නෑ. උන්වහන්සේ අපිට මේ ලෝකේ කරන්න පුළුවන් උපරිම දේ කරලා ඉවරයි. උන්වහන්සේ අපිට මේ ලෝකේ කරන්න පුළුවන් දේශනා කරන්න පුළුවන් අවබෝධ කරවන්න පුළුවන් දායාද කරන්න පුළුවන් උපරිම දේ දායාද කරලා ඉවරයි. අපිට අය උන්වහන්සේට කළගුණ දක්වනවායි කියලා උන්වහන්සේ අපිට කරන්න දෙයක් නෑ. අපිට කරන්න පුළුවන් එකම දේ උන්වහන්සේට දානමාන ආදී පූජා කරලා අනිත් බුදුරජාණන් සදාන් කරලා තියෙනවා. බුද්ධ ආදී උතුමන් වහන්සේලාට දාන පැන් පූජා කිරීම මහත් කුසලයක් කියලා.
මේ දේවල් පිළිපදලා ඔබ බුදුරජාණන් වහන්සේට දන්පැන් පූජා කරන වෙලාව ඒක. ඒව බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන වෙලාව. ඒ වෙලාවේදී ඔබ වෙන වෙන දේවල් කල්පනා කරනවා නම් මගේ පින්වත් ඒක බුද්ධ වන්දනාවක් නෙමෙයි. මගේ පින්වත් ඔබ බුද්ධ වන්දනාවට ගියපු වෙලාවට ඔබ අසුභ මනසිකාරයෙන් නම් ඉන්නේ. ඒක මගේ පින්වත් බුද්ධ වන්දනාවක් නෙමෙයි. ඒක අසුභ මනසිකාරයක්. ඔබ බුද්ධ වන්දනාව කරන වෙලාවට නිවැරදිව සිහියකට එළඹෙන්න, නිවැරදිව කල්පනාවකට එළඹෙන්න කොහොමද? මගේ පින්වත් මම පෙර සඳහන් කරපු විදිහට මම මේ දන්පැන් පූජා කරන්නේ, මම මේ දානමාන ආදී පූජා කරන්නේ මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේට. මට මේ ධර්මයේ කියලා දුන්න ඒ ශ්‍රේෂ්ඨයන් වහන්සේට, ඒ උතුමන් වහන්සේට. මෙන්න මේ කියන හැඟීම් ටික උපදවාගෙන, මෙන්න මේ හැඟීම් ටික ඔබේ ජීවිතයට යාත්තු කරගෙන මගේ පින්වත්නි ඔබ බුද්ධ වන්දනාවක් කරලා බලන්න. අන්න එතකොට ඔබේ ජීවිතේට සුබ සැලසෙවි. අන්න එතකොට ඔබේ දරුවන්ට ඔය බෝධිය වටේට කොඩිය එල්ලලා තියෙන්නේ. නම් ගහලා කමල්ගේ අපල දුරු වේවා. අමල්ගේ අපල දුරු වේවා මේ විදිහට එක එක දේවල් ගහලා තියෙන. වෙන්න මේ ප්‍රාර්ථනා ඉටු වේවි. ඔබ නිවැරදිව බුද්ධ වන්දනාවක් කරනවා නම් ඔබ බුද්ධ වන්දනාවයි කියලා කල්පනා කරන්න එතනට ගිහිල්ලා අනේ මගේ පුතාට මොනව වෙලාද දන්නේ. අනේ මගේ පුතාට මොන දේවල් වෙලාද දන්නේ. අනේ මගේ පුතා හොඳින් ඉන්නවා නම් හොඳයි. මගේ පින්වත්නි ඔබ එහෙනම් ඒ වෙලාවේ කරලා තියෙන බුද්ධ වන්දනාවක් නෙමෙයිනේ. ඔබ කොහොමද බුද්ධ වන්දනාවක් නොකර බුද්ධ වන්දනාවෙන් රැස් වෙච්ච කුසල් වෙන කාටවත් අනුමෝදන් කරන්නේ? ඔබ බුද්ධ වන්දනාවක් නොකර කොහොමද ඒ කුසල් අනුමෝදන් කරන්නේ කාටවත්? කල්පනා කරලා බලන්න. ඔබ ගලක් අතට නොගෙන කොහොමද ඒක අතින් අතහරින්නේ? ඔබ ගලක් අතට ගත්තේ නැත්නම් ඔබට ඒක අතේ තිබිලා අතහරින්න බෑ. ඒ වගේ තමයි මගේ පින්වත්නි ඔබ කොහොමද බුද්ධ වන්දනාවක් කරලා ඒ කුසල් ශක්තිය ඔබේ ජීවිතයට රැස් නොකරගෙන ඒක කාටවත් අනුමෝදන් කරන්නේ? මතක තියාගන්න ඔබ අරයාගේ අපල දුරු වෙන්න මෙයාගේ අපල දුරු වෙන්න කියලා යම් පූජාවන් කරාට සමහර විට ඔබට ඔබේ ජීවිතයටවත් සුබසිතක් සැලසෙන්නේ නැති වෙන්න හේතුව තමයි මගේ පින්වත්නි ඔබ කොහෙද? ඔබ කවද්ද බුද්ධ වන්දනාවක් හරියට කරලා තියෙන්නේ කියලා කල්පනා කරන්න. බුද්ධ පූජාවක්. ඇයි මගේ පින්වත්නි ඔබ මේ දන්පැන් පූජා කරන්නේ? ඔබ මේ ගෘහභාර දක්වන්නේ මම පෙර සඳහන් කරපු ඒ අසිරිමත් උත්තමයන්න් වහන්සේ නමකට. මේ උන්වහන්සේට යලිත් මේ ජීවිතයේ අද සමාජයේදී උන්වහන්සේට දන්පැන් දුන්න කියලා වළඳන්න නෙමෙයි. මේ ඔබට උපහාරයක් ලෙස, ඔබට උපකාරයක් ලෙසයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධාතුන් වහන්සේලා විසිරුවා. උද්දේශික කරුණුන් වහන්සේලා ලෝකයට පෙන්ලා දුන්නා. මේ ආදී වශයෙන් ජයශ්‍රීම බෝධීන් වහන්සේ, ආනන්ද බෝධීන් වහන්සේ උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න අවදියේම හිටවන්න රෝපණය කරන්න අවස්ථාවක් සැලසලා දුන්නේ ඇයි? මගේ පින්වත්නි ඔබට උපකාර පිණිස. ඔබට යම් කුසලයක් රැස් කරගන්න මේ ජීවිතේ. මොකද දෙවියන්ටත් පින් අවශ්‍යයි, බ්‍රහ්මයන්ටත් පින් අවශ්‍යයි, මේ හැමෝටම පින් අවශ්‍යයි, ශ්‍රමණයන්ටත් පින් අවශ්‍යයි. ඒ පින් අවශ්‍ය බව දැනගෙන බුදුරජාණන් වහන්සේ ඔබට කුසල ශක්තියක් රැස් කරගන්නයි එක රටකට එක පළාතකට සීමාව නොවන විදිහට තමන්ට අවශ්‍ය නම් වැලි වලින් හරි සෑයක් හදලා ඒ සෑයට වන්දනාමාන කරලා කුසල ශක්තියක් රැස් කරගන්න පුළුවන් විදිහට ලෝකයට උද්දේශික වශයෙන් කරුණාන්සලා තියෙනවා කියලා ලෝකයට පෙන්වලා දුන්නේ. මේවට වන්දනාමාන කරන්න පුළුවන් කියලා. ඔබට උපහාර පිණිස. ඉතින් ඔබට උපහාර පිණිස ඔබ ඒ කරපු දේ, ඔබට උපහාර පිණිස බුදුරජාණන් වහන්සේ ඔබට කරපු දායාදේ, ඔබට දුන්න දායාදෙන් මගේ පින්වත්නි ඔබ ඒකත් එච්චර ආත්මාර්ථකාමීව මගේ මේ දේ ඉටු වෙනවා නම් ඕනේ දෙයක්. හරියට මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේත් එක්ක අද සමාජයේ මිනිස්සු කරන්නේ ගන්න දෙනු. මට මේ දේ දුන්නොත් මම මේ දේ ඔබට දෙනවා. මට මගේ දරුවව ශිෂ්‍යත්වයට පාස් කරලා දුන්නොත් මම කිරි හට්ටියක් ගෙනත් දෙනවා. මගේ පින්වත්නි රම්‍ය සුරම්‍ය සුබ මාලිගා තිබ්බ බුදුරජාණන් වහන්සේට මාලිගයක් තුල කිරි හට්ටියක් නැතුවද? කිරි මුට්ටියක් උතරවා ගන්න බැරුවද? මගේ පින්වත්නි විශාකා ආදී උත්තමයන්න් වහන්සේලා, උත්තමාවියන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට නිතර දෙවේලේ උපස්ථාන කරනකොට මගේ පින්වත් බුදුරජාණන් වහන්සේට කිරි මුට්ටියක් උතරවා ගන්න බැරුවද? නෑ මගේ පින්වත්නි. ඔබ නිකන් බුදුරජාණන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න ලෑස්ති වෙන්න එපා. එක කාරණාවක්. ඔබ බුදුරජාණන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න හදනවා නම් මගේ පින්වත්නි ශ්‍රේෂ්ඨ චරිතයට ඔබ කරන්නේ නිග්‍රහයක්. මොකද ඒ උතුමන් වහන්සේලාට ඔබෙන් ගනුදෙනු අවශ්‍ය නැහැ. ඒ බුදුරජාණන් වහන්සේලාගෙන් ඔබට ගන්න දෙයක් තියෙනවා මිසක්
ඔබගෙන් අය බුදුරජාණන් වහන්සේලා යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ලෝකයේ තුල ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න යෙදුණු ධර්මයේ පිළිපැදලා යමෙක් ඊතර වෙලා යනවද? මගේ පින්වත්නි, අන්න ඒ පුද්ගලයා බුදුරජාණන් වහන්සේට සාධාරණ ඉෂ්ට කරා වෙයි ලෝකේ. අන්න ඒ පුද්ගලයා බුදුරජාණන් වහන්සේට කලගුණ දක්වපු පුද්ගලයෙක් වෙයි සම්පූර්ණයෙන්ම. හැබැයි මගේ පින්වත්නි, ඔබ මේ පෙර සඳහන් කරන ලද ගණදෙනු පටිපාටියට නම් ගණදෙනු ක්‍රියාපටිපාටියට නම් බුද්ධ පූජාවක් කරන්න හදන්නේ මගේ පින්වත්නි, ඒක කවදාවත් බුද්ධ පූජාවක් වෙන්නේ නැහැ. මගේ පින්වත්නි, අද පන්සල් වල පවා විහෙර විහාරස්ථාන වල පවා මේ දේවල් සිද්ධ වෙනවා. මේ තැන් වලට බාරයක් ඔප්පු කරන්න, මේ තැන් වලට බාර වෙන්න, මේ දේවල් කියලා. මගේ පින්වත්නි, මතක තියාගන්න, යමෙක් එහෙම කියනවා නම් ඒ ඔබ නොමග යවන පුද්ගලයා. මගේ පින්වත්නි, ඒ වගේම ඔබත් ඒ පුද්ගලයන්ගේ වාස අහලා දැනත් නොමග ගිය පුද්ගලයන් වෙනවා. ඔබ තව දුරටත් අද වෙනකල් මේ දේවල් ඔබ කරා වෙන්න පුළුවන්. හැබැයි තව දුරටත් ඔබ මෙවැනිම දේවල් වල නියැලෙනවා නම් මගේ පින්වත්නි, ඔබ දැනත් ඔබේ ජීවිතයේ අගාධයටම ඩ්‍රයිවිං කරන් යන, අගාධයටම පදවගෙන යන, ඔබේ රථය ඉස්සරහින් හෙලකට වැටෙනවා කියලා දැනගෙනම, වාහනේ බ්‍රේක් නැහැ කියලා දැනගෙනම පදවගෙන යන රියදුරෙක් වෙනවා. අඥාන රියදුරෙක් වෙනවා. ඔබේ ජීවිතේ අපායට යනවා, අගාධයට යනවා, මගේ ජීවිතේ පිරිහීමටපත් වෙනවා කියන කාරණාව දැනත් ඔබ තවදුරටත් එවැනි පුද්ගලයන්ගේ බස් අහලා ඒවට රැවටෙනවා නම් ඔබ දැනත් ඔබේ ජීවිතේ අගාධයට පදවගෙන ගියපු පුද්ගලයෙක් වෙනවා. මතක තියාගන්න, බුද්ධ ශාසනයක් ලැබිච්ච ඔබ එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද ඒ පදුම ආදී බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වුණා බොහොමයක්. සඳහන් කරනවා ගංගා නම් ගඟේ වැලිකට ගානට බුදුරු මේ ලෝකේ පහළ වුණා. ඉතින් මගේ පින්වත්නි, මේ අනන්ත බුදුරු පහළ වෙන කාලේ මගේ පින්වත්නි, ඔබ මේ ලෝකේ පහළ වෙන්නේ නැතුව ඉන්නේ නැද්ද? ඔබ මේ ලෝකේ පහළ නොවී ඉන්නේ නැද්ද? නෑ මගේ පින්වත්නි, ඔබ මේ ලෝකේ කොහේ හරි පහළ වෙලා ඉන්නේ නැති. ඒ කාලෙත් ඔබ ওই নানা ප්‍රකාර දෙවියන්ට බාර ඔප්පු කරන්නයි, ගිනි පූජා ඔප්පු කරන්නයි ඔබේ ජීවිතේ වියදම් කරගන්න නැති. සමහර විට කොහෙට හරි වෙලා මුත්‍යා දෘෂ්ටිකෙක් වෙලා, දිගන්ඨාරාමයකට වෙලා බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන්නේ නැති. සමහර විට මෙහෙම එක දේවල් කරගෙන එක නාටකම් නටාගෙන මේ බුද්ධ ශාසන ටිකක් ගෙවලා ඉවර කරගන්න නැති. මගේ පින්වත්නි, එහෙම කාල කන්නේ විදිහට ඔබේ ඒ පහුගිය ආත්ම භාවයන් ගෙවෙන්නේ නැති. මගේ පින්වත්නි, අද වෙනකොට ඒ ජීවිත මේ බුද්ධ ශාසනයක් ආපහු හම්බෙලා බුද්ධ ශාසනයක් හම්බෙලා සමහරට පදුම් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච කාලෙත් ඔබ ඉන්නේ නැති. හැබැයි ඒ වගේ ඔබ එක විප්‍රකාර නටමින් ඉඳලා විප්‍රකාර ජීවිත ගෙවලා මගේ පින්වත්නි, අද වෙද්දී ඔබට ගෞතම බුද්ධ ශාසනය හම්බෙලා එකම දෙයයි කියන්න අවශ්‍ය. මගේ පින්වත්නි, අද උදෑසන ඉඳලා ඔබට නොඑක් ධර්ම දේශනා ඇහෙන්නේ නැති. මේ ධර්ම දේශනා හේතු බුද්ධ ශාසන වලත් ඔබ ජීවතුන් අතර ඉන්නේ නැති. ඔබ බණ අහන්නේ නැති. සමහර විට බණ පිළිපදින්නේ නැති. සමහර විට දන් පෑන් පූජා කරන්නේ නැති. හැබැයි ඔබ ප්‍රතිපත්තියක් පුරාගත්තේ නැති වෙන්නේ නැති. එනිසායි ඔබ ප්‍රතිපත්තිය පුරාගත්තා නම් ඔබ අද වෙද්දී මේ සසරේ ඉන්න විදිහක් නැහැ. ඔබ ඒ ප්‍රතිපත්ති පුරාගෙන මේ සසරේ ඉන්නේ, ඒ ප්‍රතිපත්ති නොපුරාගෙන මේ සසරේ ජීවත් වෙන්නේ, මේ සසරේ තාමත් ඉන්නේ, මේ ගෞතම බුද්ධ ශාසනයත් ඔබට හම්බෙලා තියෙන්නේ. මගේ පින්වත්නි, ඔබ එකල ජීවිතවල ප්‍රතිපත්තියක් නොපුරාගත්ත නිසා. ඔබට දැන් තියෙන අවස්ථාවක්, දැනුත් බුද්ධ ශාසනයක් හම්බෙලා තියෙනවා. නැත්තම් තව බුදුවරු 3-4 නමක් පහළ වුණාට පස්සේ අද හෙට නෙමෙයි කාලෙකින් ඔබට අහන්න දකින්න හම්බෙයි. එකල වැඩ සිටියා ගෞතම නම් බුදුරජාණන් වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේට හිටියා රාහුල නම් පුත් කුමාරයෙක්. ඒ බුදුරජාණන් වහන්සේ විවාහ කරගත්තා යශෝදරා නම් දේවියක්. සිද්ධාර්ථ නම් උන්වහන්සේගේ බෝසත් අවදී ගිහි කාල ජීවිතේ නම. සුද්ධෝදන නම් මවකටත් මහාමායන් නම් දේවියකටත් දා උන්වහන්සේ මේ ලෝකෙට පහළ වුණා. මේ වගේ කතාවක් ඔබට අහන්න ලැබෙයි තව බුද්ධ ශාසන 4ක විතර පස්සේ. එකල වැඩ සිටියා මෙන්න මේ වගේ උත්තමයන්න් වහන්සේ නමක් කියලා. ඒ වෙද්දි ඔබ සසරේ අසරණව ඔබ ඒ බුද්ධ ශාසනයේ තමන්ගේ ජීවිතේ පිරුවාගෙන ජීවත් වෙයි. එදාට ඔබට හිතෙයි අද පදුම් බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරනවා වගේ ඒ බුද්ධ ශාසන වල අපිට නිවෙන්න බැරි වුණානේ. අනේ හරිම අපරාධයක් කියලා. මතක තියාගන්න, ඒ ඉරණම ඔබේ ජීවිත රත් කරගන්න එපා. එහෙම වුණොත් මගේ පින්වත්නි, ඔබේ ජීවිතේ හරිම හිස්, ඔබේ ජීවිතේ හරිම අපරාධයක්. ඒ කාරණාව සිහිපත් කරන ගමන් මගේ පින්වත්නි, ඔබේ ජීවිතේ මේ ආදී බුද්ධ ශාසනවල ඔබ ජීවත් වෙන්නේ නැති, ඒ බුද්ධ ශාසනවල ඔබ දන් පෙන් පූජා කරන්නේ නැති, බුදුරජාණන් වහන්සේලාට අපෝපස්ථාන කරන්නේ නැති, ඒ බුද්ධ ශාසනවල
ඔබ ඔබේ ජීවිතයට රැස් කර ගන්නට යෙදුණු යම් කුසල ශක්තියක් ඔබේ ජීවිතයේ ඇතිද? බොහෝම කුසල ශක්තියන ඔබ රැස් කර ගන්නට ඇති. ඒ සියලුම කුසල සම්භාර ධර්මයන්ද අද දවසේ උදෑසන ඉඳලා සිල් සමාදන් වෙලා ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ විසින් අනුශාසනා කළ පරිදි ඔබ උදෑසන සිට සීලයක හික්මිලා ඒ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ විසින් සිල් සමාදන් කරවීමෙන් පසු ඒ සීල සමාදානයේ නියැලිලා ඊට පස්සේ පිළිවෙලින් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා අවසානයක් දකින්නට සූදානම් වෙන පින්නතුන් විදිහට අද දවස පුරාවටම ප්‍රතිපත්තීන් පුරාගෙන තමන්ගේ ජීවිතේ තත්වාකාරයෙන් ඇත්ත තතු කල්පනා කරන්න ලැබිච්ච තප්පරයක හරි ඔබ ජීවිතයේ රැස් කරන කුසල ශක්තිය කුසල සම්භාර ධර්මයන් මේ උත්තමයන්න් වහන්සේලා ගැන අහනවා දකිනවා කියන්නේ ඔබේ ජීවිතයේ රැස් වෙන කුසල සම්භාර ධර්මයන්. මගේ පින්වත්නි, ඒ සියලුම කුසල සම්භාර ධර්මයන් ප්‍රාර්ථනා කරන ඔබ සෑම සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයත් මග ඇරිලා ගිහිල්ලා ආපහු හැරිලා බලලා පසු නොතැවෙන්න ඔබේ ජීවිතේට මේ ජීවිතෙන් මේ සසර ගමනෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේ ධිම එතර වෙලා යන්නට මේ සියලුම කුසල සම්භාර ධර්මයන් හේතු මුනිස්ත්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ පින්වත්නි, නිතර දෙවේලේ සතුටටපත් වෙන නිතර දෙවේලේ අනේ වාසනාවන් කියලා කල්පනා කරනවා. වෙන මුකුත් නෙමෙයි මේ පැවිද්දටපත් වෙච්ච එක ගැන. ඉතින් ඒ උත්තරීතර පැවිද්ද මට ලබා දුන්න ඒ උත්තරීතර පැවිදි භූමියට මාව පත් කරපු නම සිහිපත් කරන්න අවසරයි. ගෞරවනීය පනාමුරේ තිලකවංශ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට අප විසින් මේ රැස් කර ගන්නට යෙදුණු අද දවස මුළුල්ලේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් ධර්මයේ දේශනා කරලා උන්වහන්සේගේ ශිෂ්‍ය සංඝයා විදිහට අද දවස මුළුල්ලේම මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා දේශනා කරලා අප සියලු දෙනාම රැස් කර ගන්නට යෙදුණු සියලුම කුසල සම්භාර ධර්මයන්ද සියලුම සුජාත පුත්‍රයන් වහන්සේලා විසින් රැස් කර ගන්නට යෙදුණු සියලුම කුසල සම්භාර ධර්මයන්ද ඔබ සෑම සියලු දෙනා විසින් රැස් කර ගන්නට යෙදුණු ඒ සියලුම කුසල සම්භාර ධර්මයන්දී ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ඒ වගේම නිතර දෙවේ අනුශාසනාවෙන් හික්මවන පුංචි මේ තන් වලින් අපේ ජීවිත පිටපනිද්දී එළියට පනිද්දී ආපහු ඇදලා අරන් මේ ජීවිතේ ලස්සන කරන මේ ජීවිතේ මේ මැගී එකේ මේ ශාස්ත්‍රයේ කියන මැගී එකේ රසකාරක පැකට්ටු හොයලා දුන්න මගේ පින්වත් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඔබ හැමෝම අඳුරනවා. ගෞරවනීය අවසරයි නම් සිහිපත් කරන්න කිරුළපන ධම්මවිජය ගෞරවනීය මගේ ලොකු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට අප විසින් අපේ ජීවිතය රැස් කර ගන්නට තිබෙන සියලුම කුසල සම්භාර ධර්මයන්ද ඔබ සෑම සියලු දෙනා විසින්ම රැස් කර ගන්නට තිබෙන සියලුම කුසල සම්භාර ධර්මයන්ද අනුමෝදන් කරන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ මේ හැම දෙයකම කොටස්කරු එක්කෙනා උන්වහන්සේ අපිට ධර්මයේ කියලා දෙන ගෞරවනීය ගුරුවරයා විදිහට අපි අනුමෝදන් කරමු. උන්වහන්සේට මේ සියලුම කුසල සම්භාර ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරනවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උන්වහන්සේ දහසල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අවසාන වශයෙන් නැවතාවක් ඔබ සෑම සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ සෑම සියලු කුසල ශක්තියක්ම ඔබ සෑම සියලු දෙනාගේ ජීවිත උපවත් කරත්වා. ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කරනවා. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ කුසල ශක්තියින් දැක බල අනුමෝදන් වෙත්වා. දෙව්ලොව සතුටටපත් වේවා. දෙවියන්ද අවසානයේ පැතූ බොහෝදයකින් උතුම් නිවනින් නිවෙන්නට මේ සියලුම කුසල සම්භාර ධර්මයන් හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගාත කියලා දෙවිවරුන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද සිල් පාරණ කටයුතු සිද්ධ කර ගැනීමට අවශ්‍ය නිසා සිල් පාරණය කිරීම සඳහා 3 වතාවක් নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ උතුම් තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.